නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප සියලු දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්බීර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙලා උන්වහන්සේගේ ප්‍රඥා ලෝකයෙන් තමයි මේ ලෝකෙ එළිය කළේ. උන්වහන්සේ තමයි මේ ලෝකයට ආලෝකයේ දන් දුන්නේ. සත්‍ය අවබෝධයක් නැතුව ඝනාන්ධකාරයේ වාසය කරපු සත්වයාව ආලෝකයේ කර අරගෙන ගියේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළ වජිරාසනයේ මත වැඩ ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණව අවබෝධ කරද්දී උන්වහන්සේට ආලෝකයේ පහළ වුණා කියලා. ආලෝක උදපාදී, පඤ්ඤා උදපාදී, ප්‍රඥාව පහළ වුණා. ඥානං උදපාදී, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පහළ වුණා. විද්‍යා උදපාදී, විද්‍යාව පහළ වුණා කියලා උන්වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අපි ගැන දේශනා කළේ අඳුරේ ඉන්න පිරිසක් හැටියට. ආරි සත්‍ය ගැන මෙලෝ හසරක් අපිට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මෙහෙම කාලයක් තියෙනවා. මේ ලෝකෙ ඉර නැහැ. ඒ වගේම සඳු දකින්න නැහැ. ඒ වගේම තරු එළියක්වත් ලෝකේ දකින්න නැහැ. ඒ වගේ ඝනාන්ධකාරයේ ගිලේ පවතින කාලයක් තියෙනවා. ආන්නේ ඝනාන්ධකාරයටත් වඩා කළුවරක් තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ සත්වයාගේ සිතේ ස්වභාවය. එහෙමනම් අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝක ධර්මයට අපි ඔක්කොම යටයි. පින්වත්නි, අපිට මේ අඳුරක් විදියට තේරෙන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මයේ අපි අවබෝධ කරලා නැති නිසා. එතකොට අපි මේ ජීවිතයේ ආනන්දයටපත් වෙමින් නොයෙකුත් කරුණු නිසා සැප සොම්නස් කරා යමින් සිටිද්දී අපිටම නොදැනී අපේ ජීවිතේ වයසට යනවා. උන්වහන්සේ දේශනා කළේ, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ. මේ කාලේ වේගෙන් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවිතේ ගෙවාගෙන. ඒතං බයං මරණේ පෙක්කමානෝ. ඕන්නොයි ස්වභාවයේ අභියස මරණේ බිය දකින්න කෙනා ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝති. ආන්නේ කෙනා මේ කාමයන්ට අයිති ලෝකාමිසය අතහරින්න ඕනේ කියනවා. අමා මහ නිවන නම් වූ ශාන්ති පදය පතාගෙන. ඉතින් පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ අමා මහ නිවන ලෝක සත්වයාට දේශනා කළේ. එතකොට අපිට අමා මහ නිවන ලබන්න නම් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ඒ පරම ගම්බීර චතුරාර්ය සත්‍ය ධර්මයේ අපිට අවබෝධ කරන්න සිද්ධ වෙනවා. දවසක් විශාකා යාළුවෝ 500ක් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. දැන් විශාකගේ වාසනාවට ඇයට වාසනාව ලැබුණා අවුරුදු 7 දී චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන සත්‍ය ඥානෙ උපදවා ගන්න. ඉතින් විශාකා කැමති වුණා
තමන්ගේ යාළුවන්ටත් බුදුරජාණන් වහන්සේගේ සරණ, ඒ ශ්‍රී සද්ධර්මයේ සරණ, ශ්‍රාවක සංඝයාගේ සරණ ලබා දෙන්න. ඉතින් ඒ අදහසින් තමයි විශාක යාළුවෝ 500ත් එක්ක සවැත්නුවර ජේතවනාරාමයට ආවේ. ඉතින් විශාකා බුදුරජාණන් වහන්සේ වඩිනකම් දැන් භාග්‍යවතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩී කියලා ඒ සෝතාපන්න ශ්‍රාවිකාව ධම්සභා මණ්ඩපේ ශාස්ත්‍රඥ වහන්සේ බලාපොරොත්තුෙන් සිටිද්දී සාමාන්‍ය ලෝකයේ අය වෙච්ච විශාකගේ යාළුවෝ මේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම මේ පිරිස දන්නේ නැහැ. ඉතින් මේ පිරිස සාමාන්‍ය ලෝක පිරිසක් නේ. ඉතින් මේ යාළුවෝ 500 මොකද කළේ? තමන්ගේ ඉනේ මත්පැන් බෝතල්, පුංචි බෝතල් වල මත්පැන් දාලා මේවා ඉනේ ගහගෙන තමයි ආවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වඩින්න ටිකක් ප්‍රමාද වෙද්දී දැන් භාග්‍යවතුන් වහන්සේ මේ අයගේ ස්වභාවය දන්න නිසාම වෙන්න ඕනේ ටිකක් ප්‍රමාද වෙලා වැඩියේ. ඉතින් මේ අය මත්පැන් කටට හලා ගත්තා. ටික වෙලාවක් යනකොට මේ කාන්තාවන්ට වෙරි මතාවා මත් වුණා. මේ අයට උන් හිටිතෙන් අමතකුණා. ඉතින් මේ පිරිස හිටපු එක කාන්තාවක් සින්දුවක් කිව්වා. එතන හිටපු අනිත් කාන්තාවෝ ටික මොකද කළේ? අප්පුඩි ගහන්න ගත්තා. දැන් මෙතන එකම සාදයක් වගේ පිරිසක් අප්පුඩි ගහනවා, පිරිසක් සින්දු කියනවා. ඉතින් ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩියා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වැඩියද කියලාවත් මේ කාන්තාව ටික දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කට්ට කරුවලක් මැව්වා. එක්කෙනාට එක්කෙනෙක් පේන්නේ නැහැ. ඉතින් මේ ගෑනු ටික, මේ කාන්තාව ටික අර කට්ට කරුවල නිසා හොඳටම බය වුණා. බය වෙලා කොච්චර බය වුණාද කියන්නේ මේගොල්ලන්ගේ වෙරි මත හිඳලා ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අඳුරේම ආලෝකයක් මවාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ආලෝකය නිකුත් කරලා බුදුරජාණන් වහන්සේ මනරම් ගාථා රත්නයක් දේශනා කළා. කෝනු හාසෝ කිමානන්දෝ නුඹලාට මොන හිනාවක්ද? කිමානන්දෝ නුඹලාට මොන සතුටක්ද? නිච්ඡං පජ්ජලතේ සති නිරන්තරයෙන් ගින්නෙන් ඇවිලිලා නින්නේ. අන්ධකාරේන ඕනද්දා පදීපන්න ගවෙස්සත. අවිද්‍යාව නම් වූ අන්ධකාරය ගෙලිලා ඉන්න නුඹලා පහන් ආලෝකයක් සොයන්නේ නැත්තේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ අසවදාලා. පින්වත්නි, අපේ ජීවිතේ නිරන්තරයෙන් ගිනි ජාලා වලින් ඇවිලි තියෙන්නේ. දැන් අපි මේ hina මැද්දේ සතුට සොම්නස මැද්දේ වාසය කරද්දී අල්ප වූ කාමයන්හි ආස්වාදයේ විඳිද්දී අපිට මේ ගින්නෙන් ඇවිලෙනවා කියන කාරණේ තේරෙන්නේ නැහැ. ඒක දන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයෝ තමයි ඒක දකින්නේ. ආරි සත්‍ය අවබෝධ කරපු නැති, ශ්‍රී සද්ධර්මය අහලා නැති අන්ධ බාල පුතග්ජන සත්වයා මේ ගින්නෙන් දැවෙන බව දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා එක ගින්නකින් නොවේ, ගිනි 11කින් අපේ ජීවිතේ දැවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අපේ ජීවිතේ රාගය නැමැති ගින්නෙන් දැවිලා යනවා. ඒ වගේම ද්වේෂය නැමැති ගින්නෙන් දැවිලා යනවා. මෝහය නැමැති ගින්නෙන් දැවිලා යනවා. මේ රාග ද්වේෂ මෝහ ගිනි වලින් නිරන්තරයෙන් අපි දැවෙමින් වාසය කරන්නේ. මේ සිතත් දැවෙනවා, මේ කයත් දැවෙනවා. වේගවත් රාග සිතුවිලි, වේගවත් තරහ සිතුවිලි, වේගවත් මෝඩ සිතුවිලි අපේ මේ චිත්තසංතානේ හාත්පස වෙලාගෙන අපේ සිත කය දවමින් තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ජරාව නැමැති ගින්නෙන් අපේ මේ ජීවිතේ ඇවිලි තියෙන්නේ.
බුදුරජාණන් වහන්සේ වදාළේ ආදි තස්මින් අගාරස්මින් මේ ජීවිතේ ගින්නෙන් දැවි දැවි තියෙනවා. ජරාවට පත්වීම නැමැති ගින්නෙන් දැවි දැවි තියෙනවා. දැන් පින්වත්නි අපි උදෑසන අවදි වෙනවා. ඊළඟට පිරිසක් වැඩට යනවා. ගෘහණියන් ගෙදර ඉන්නවා. දරුමල්ලෝ පාසල් යනවා. මේ මොන විදියට අපි ගත කරත් බොහෝ විට අපේ ජීවිතේ ඒකාකාරීව ගෙවිලා යන්නේ. නමුත් අපි දන්නේම නැහැ අපේ මේ කෙස් ටික පැහිලා යනකම්. අපි දන්නේම නැහැ අපි ලෙඩ වෙනකම්. අපේ මේ ආයුෂ අඩු වීගෙන යනවා අපිට තේරෙන්නේ නැහැ. මේ ඇස්වල පෙනීම අඩු වෙලා යනවා අපිට තේරෙන්නේ නැහැ. අතපය බැරි ගැහෙනවා අපිට තේරෙන්නේ නැහැ. මොකද හැමදාම අපි ඒකාකාරී ජීවිතයක් එක්ක දන්නේම නැහැ ජරාව නැමැති ගෙන්නෙන් අපි දැවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ උපනීයති ලෝකෝ අද්දුවෝ මේ ජරා මරණ කරා සත්වය ඇදගෙන යන්නේ. එහෙනම් මේ කාලය ගෙවි යද්දී අපි දන්නේමත් නැතුව අපව නාකි වෙලා අපි වයසට පලච්චය වෙලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක ගින්නක් කියලා. දැන් බලන්න ඒක අපිට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකයි අහන්නේ. නුඹලාට මොන හිනාද? නුඹලාට මොන සතුටක්ද? රාගය නැමැති ගින්නෙන් ඇවිලි ඇවිලි ඉන්නේ. ද්වේෂය නැමැති ගින්නෙන් ඇවිලි ඇවිලි ඉන්නේ. මෝහය නැමැති ගින්නෙන් ඇවිලි ඇවිලි ඉන්නේ. ජරාවට පත්වීම නැමැති ගින්නෙන් ඇවිලි ඇවිලි නුඹලා ඉන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ලෙඩවීම නැමැති ගෙන්නෙන් ඇවිලි ඇවිලි ඉන්නේ. දැන් පින්වත් අපිට හොඳට පේනවා මේ ලෝකේ කොරෝනා වෛරසය මුල් වෙලා අසනීප වීම නිසා කොයිතරම් අපි කායිකව මානසිකව මේ දිනවල දැවෙනවද කියලා අපි කාටවත් රහසක් නෙමෙයි. පිරිසක් ලෙඩ වෙලා මරණය අභියස බයෙන් ඉන්නවා. තව පිරිසක් ලෙඩ වෙයිද කියලා බයෙන් ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෙඩවීම කියන්නේ ගින්නක්. එහෙනම් උපන් සත්වයාට ලෙඩ නොවී ඉන්න බෑ. එහෙනම් ඒ ලෙඩවීම නැමැති ගින්නෙන් උණ හෙම්බිරිස්සා විඳලා මාරාන්තික රෝග දක්වා අපේ ජීවිතේ ලෙඩවීමෙන් අපි ඇවිලි ඇවිලි ඉන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මරණය නැමැති ගින්නෙන් අපි ඇවිලි ඇවිලි ඉන්නවා. පිරිසක් මරණය අභියස ඉන්නවා. පිරිසක් අපි කොයි වෙලේ මැරෙයිද කියලා බයෙන් ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒතං බයං මරණේ පෙක්කමානෝ. මේ මරණේ අභියස බිය දකින්න කෙනා තමයි මේ ධර්මයේ කරා යන්න සාන්ති පදෙව්වේ අමා නිවන අවබෝධ කරන්න මේ ලාමක රූප ශබ්ද ගන්ධ රස පහස තෙක්ක තියෙන ගනුදෙනු වලින් අයින් වෙන්න ඕනි කියලා වදාළේ මහා අවබෝධයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි තව ගින්නකින් ඇවිලෙනවා. ඒක තමයි ශෝකේ නැමැති ගින්න. අපේ හදවත දාලා යනවා අපි නාකි වෙද්දී. අපි ලෙඩ ඇඳට වැටෙද්දී මරණය කරා යද්දී අපේම ප්‍රියමනාපයකින් අපිට වෙන් වෙන්න සිද්ධ වෙද්දී අප්‍රිය අමනාපයත් එක්ක එකතු වෙද්දී ඥාති ව්‍යසන සිද්ධ වෙද්දී භෝග ව්‍යසන සිද්ධ වෙද්දී අපේ මේ හදවත දාලා යනවා. හදවත ඇතුලෙන් රිදුන් දෙන ශෝකයක් අපි කාටත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ශෝකය කියන ගින්නෙන් සත්‍යය දැවි දැවි ඉන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතේ තියෙනවා හඬා වැළපීම්. ශෝකේ දරා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? කෑ ගහලා මිනිස්සු අඬනවා. දැන් අද හොඳට බලන්න පින්වත්නි මේ කොරෝනා නිසා තමන්ගේ තාත්තා මැරෙද්දී ඒ තාත්තගේ මෘතදේහය ගෙදරට ගේන්න විදිහක් නැහැ. සමහර වෙලාවට ආදාහනය කරන තැනට යද්දී ශෝකයෙන් හොඳටම ගුටි කාලා ඉන්නේ. කෑ ගහලා අඬා ගන්නත් මිනිස්සුන්ට බෑ. එතකොට සමහර වෙලාවට ඒ අඬන දේවල් වැළපෙන දේවල් බලන්න කෙනෙකුත් නැහැ. තමන් මේවා තනියෙන් විඳවන්න සිද්ධ වෙලා ආර්ය සත්‍ය අපේ ඇස් දෙක ඉදිරියට ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හඬා වැළපීම කියන ගින්නෙන් අපි දැවෙනවා. ඔබට මේවා දකිද්දී දැන් ප්‍රවෘත්ති හරහා ජනමාධ්‍ය හරහා ඔබ මේවා දකිද්දී ඔබටම හිතෙන්න පුළුවන්
වනේ වනහතුරෙකුටවත් මේව වෙන්න එපා කියලා. නමුත් පින්වත්නි තථාගත ධර්මයේ නම් අපි එක එක්කෙනාට වෙන වෙනම මේ ගින්න පොදුයි. අපි එක එක්කෙනාව මේ ගින්නෙන් දවල දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශෝකයේ කින ගින්නෙන් අපව දවල දානවා. හඬා වැළපීම නම් වූ ගින්නෙන් අපේ ජීවිතේ දවල දානවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කායික දුක්ඛ නම් වූ ගින්නෙන් අපේ ජීවිතේ නිරන්තරයෙන් දැවෙනවා. දැන් බලන්න අපිට මේ ජීවිතේ කොයිතරම් කායික දුක් පීඩා අපේ ජීවිතේ හට ගන්නවද? කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කායික දුකක් ඇද්ද යම් කායික අමිහිරි බවක් ඇද්ද කය ස්පර්ශයෙන් හටගන්න යම් දුක් වේදනාවක් ඇද්ද මේ ඔක්කොම කායික දුක් කියනවා. සමහර වෙලාවට ඔළුවේ කැක්කුම් දැන් මේ දවස්වල මේ කොරෝනා රෝගයත් එක්ක උස්ම අල්ල ගන්න බැරුව මිනිස්සු කොයිතරම් කායික දුක් විඳිනවද? හිසේ කැක්කුම් හැදිලා සෙම හිර වෙලා කොයිතරම් කායික දුක් මිනිස්සු විඳිනවද? ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ වදාළේ කායික දුක නැමැති ගින්න කියලා. ඒවෙන් තමයි අපි මේ දැවෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෝමනස්සේ නැමැති ගින්නක් අපේ ජීවිතේ තියෙනවා. ඒ ගින්නෙන් අපේ සිත කය සම්පූර්ණයෙන් දවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් මනසේ ඇතිවන දුකක් ඇද්ද දෝමනස්සයක් ඇද්ද අමිහිරි බවක් ඇද්ද මනසේ ස්පර්ශයෙන් ඇතිවන දුක් විඳීමක් ඇද්ද ආන්න ඒක තමයි දෝමනස්සේ කියලා. එහෙනම් අපි කයින් විඳවනවට වඩා සමහර වෙලාවට වෙන කෙනෙකුට කියා ගන්නත් බැරුව මානසිකව විඳවන විඳවිලි අපේ ජීවිතේ තියෙනවා. එතකොට මේ මානසික දුක් දුම්නස් වලින් අපි ගොඩාක් විඳවනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ගින්නෙන් අපේ ජීවිතේ හාත්පස දවනවා කියලා. ඊළඟට සුසුම් හෙලීම් ශෝකේ වැඩි වෙලා හඬ වැළපිලා කායික දුක් මානසික දුක් උපරිමයට විඳලා සුසුම් හෙලනවා. ඉහළට ගත්ත හුස්ම වේගෙන් පහළට හෙලනවා. ඒක දකින්න කෙනෙකුගේ පවා හදවත දාලා යනවා. ඒව දකින්නකොට කෙනෙකුට දුක ඇති වෙනවා. අනේ මේ කෙනා කොච්චර දුකක් විඳිනවද මේ විදිහේ සෝසුසුම් හෙලන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධකාරේ නෝනද්දා පදීපන්න ගවෙස්සත. ඔන්න ඔය කියන දුක් දුම්නස් සුසුම් හෙලීම් ජරා මරණ රාග ද්වේෂ මෝහ ආදී 11 ගින්නෙන් දැවි දැවි ඔය කියන දුක අවබෝධ කරන්නේ නැතුව ඔය දුක හටගන්නේ ආසාවෙන් කියන කරුණ අවබෝධ කරන්නේ නැතුව ඒ ආසාව නැති කළොත් ඒ අමා මහ නිවන අවබෝධ කරනවා කියන කරුණ අවබෝධ නොකොට සීල සමාධි ප්‍රඥාවෙන් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සසර දුකෙන් නිදහස් කරවනවා කියන කරුණ අවබෝධ කරන්නේ නැතුව අන්ධකාරේ ඉන්න අයට ඇයි පහනක් හොයන්නේ නැත්තේ කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. එහෙනම් පින්වත්නි ඒ පහන කවුද? ඒ සදහම් ප්‍රදීපේ කවුද? කුමන පහනක්ද අපි සෙවිය යුත්තේ? තථාගතයන් වහන්සේ තමයි සද්ධර්ම ප්‍රදීපය. ඉතින් මේ දේශනා මාලාව ඒ සදහම් ප්‍රදීපේ ගැනයි. ඒ සදහම් ප්‍රදීපයෙන් ලෝක එළිය වෙච්ච හැටි ගැනයි. ඒ සදහම් ප්‍රදීපයෙන් ලෝක සත්වයාව ආලෝකේ කරා අරගෙන ගිය හැටි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අඳුර අපේ ජීවිතේ තියෙනවා. එහෙනම් ශාස්ත්‍රෝන් වහන්සේ නැමැති සද්ධර්ම ප්‍රදීපය අපේ ජීවිතයට ලං කරගත්තොත් ඒ සද්ධර්ම ප්‍රදීපයෙන් නැගෙන ආලෝකයෙන් අපේ ජීවිතය ආලෝක කරගන්න ලැබුණොත් ඒක අපේ ජීවිතයට ලැබෙන මහා ලාභයක්. ශාස්ත්‍රෝන් වහන්සේ නමක් කෙනෙකුගේ ජීවිතයට සමීප වෙනවා කියන්නේ ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ කෙලෙස් හදමඩලේ පැනු නැගුණ ඒ සද්ධර්මයේ කෙනෙකුගේ ජීවිතයට ලං වෙනවා කියන්නේ අර 11 ගින්නෙන් දැවෙන ජීවිතේ ඒ ගිනි නිවාගෙන යාට සිසිල් වෙන්න අවස්ථාවක් තියෙනවා. ශෝකයක් නැතුව හඬා වැළපීමක් නැතුව කායික දුක් මානසික දුක් සංසිඳෝගෙන සෝසුසුම් සංසිඳවාගෙන
රාගේ නැති සිතින්, ද්වේෂේ නැති සිතින්, මෝහේ නැති සිතින් වාසය කරන්න ඒ ශ්‍රාවකයට පුළුවන් වෙනවා. එහෙනම් මේ සද්ධර්ම ප්‍රදීපයක්, දහම් ප්‍රදීපයක් ලෝකෙට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඉතින් ආන්නේ සද්ධර්ම ප්‍රදීපය ඒ අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මීට බොහෝ කලකට කලින් ලෝකෙ පහළ වුණා. 2500 වසරකටත් වඩා වැඩි කාලයක් ශ්‍රාවක ජනයාගේ ජීවිත ආන්නේ දහම් ප්‍රදීපයෙන් ආලෝකමත් වුණා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා සද්ධර්ම ප්‍රදීපේ ලෝකේ දැල්වෙමින් තියෙද්දී ඔබත් අඳුරේ සිටින් නැතුව ශාස්ත්‍රඥ වහන්සේ නැමැති ඒ දහම් ප්‍රදීපය සොයා ගන්න. ඒ දහම් ප්‍රදීපේ දැල් වෙද්දී ඒ ආලෝකයෙන් ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න. එතකොට මේ ධර්ම දේශනා මාලාවෙන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙ එළිය කරපු හැටි, ලෝකයට ආලෝකෙ දන් දීපු හැටි තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ. අටක වර්ගයේ දේශනා ඔබට මේ දහම් ප්‍රදීප දේශනා මාලාවෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්බුද්ධ කියන සූත්‍රයේදී, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ රූපය ගැන සම්පූර්ණයෙන් අවබෝධ කරලා ඉන්නේ. ඒ රූපය ගැන යථාභූත ඥාණයෙන් යුක්තව රූපය ගැන කලකිරලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි පින්වත්නි මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපේ ස්වභාවය සම්පූර්ණයෙන් දැක්කේ. ධාතු වශයෙන් දැක්කා. ඊළඟට අසුභ වශයෙන් දැක්කා. ඊළඟට නවසීවතික වශයෙන් දැක්කා. ඉරියව් පැවැත්මක් විදියට දැක්කා. ඒ සෑම විදියටම භාග්‍යතුන් වහන්සේ මේ රූපේ දකිද්දි බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම ඒ රූපේ ගැන කලකිරුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ රූප ගැන කලකිරිලා ඇල්ම දුරු කළා. ඇල්ම දුරු කරලා ඇල්ම නිරුද්ධ කළා. ඇල්ම නිරුද්ධ කරලා ඒවාට නොබැඳී, රූපයට නොබැඳී සම්පූර්ණයෙන් රූපෙන් නිදහස් වෙලා වැඩ සිටිනවා. එහෙනම් අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේගේ හිතේ ස්වභාවය තමයි මේ අපිට කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ වේදනාව සම්පූර්ණයෙන් අවබෝධ කළා. ඇස කන නාසය දිවකය මනස ස්පර්ශයෙන් හටගන්න යම් තාක් සැප විඳීම් මැද්ද, දුක් විඳීම් මැද්ද, දුක් සැප රහිත උපේක්ෂා විඳීම් මැද්ද ඒ ඔක්කොම තථාගතයන් වහන්සේ අවබෝධ කළා. ඒ වේදනා අවබෝධ කරලා ඒ වේදනා ගැන අවබෝධයෙන්ම කලකිරුණා. ඒ වේදනාවට නොඇලුණා. යම් ඇල්මක් තිබුණද ඒ ඇල්ම ඉතුරු නැතුව නිරුද්ධ කළා. ඒ වේදනාවෙන් නිදහස් වෙලා, නිදහස් වූ සිතින් තමයි තථාගතයන් වහන්සේ ලෝකෙ වැඩ සිටින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ඇහෙන් දකින රූප හඳුන ගන්නවා. කනින් අහන ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් විඳින ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් විඳින රස හඳුන ගන්නවා. කයට දැනෙන පහස හඳුන ගන්නවා. මනසට සිතන අරමුණු හඳුන ගන්නවා. මේ සෑම හඳුනා ගැනීමක්ම තථාගතයන් වහන්සේ යථාර්ථ වශයෙන් අවබෝධ කළා. අවබෝධ කරලා ඒ හඳුනා ගැනීමට බැඳුනේ නැහැ. ඒ හඳුනා ගැනීම ගැන කලකිරුණා. කලකිරලා ඒ හඳුනා ගැනීම ගැන ඇල්ම දුරු කළා. විරාගී වුණා. යම් ඇල්මක් තිබුණාද පොඩි හරි ඒ සියලු ඇල්ම නිරුද්ධ කරලා සම්පූර්ණයෙන් සංඥාව අවබෝධ කරලා නිදහස් වූ සිතින් වාසය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි, මේ චේතනාව, සංස්කාර තථාගතයන් වහන්සේ යථාර්ථ වශයෙන් අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේටත් මේ ඇහැට පේන රූප ගැන චේතනා ඇති වෙනවා. කනට ඇහෙන ශබ්ද ගැන චේතනා ඇති වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා ඇති වෙනවා. දිවට දැනෙන රස ගැන චේතනා ඇති වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා ඇති වෙනවා. මනසට සිතෙන අරමුණු ගැන චේතනා ඇති වෙනවා.
බුදුරජාණන් වහන්සේ මේ චේතනාව සම්පූර්ණයෙන් අවබෝධ කළා. අවබෝධ කරලා චේතනාවේ යථාර්ථය දකිද්දී අවබෝධ කරද්දී බුදුරජාණන් වහන්සේගේ හද මඩලේ ඒ ගැන ඇල්මක් ඇති වුණේ. මේ වගේ චේතනාවකට දැලිලා හිටිය කියලා ඒ ගැන කලකිරීම ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ හද මඩලේ විරාගී සිතුවිලි ඇති වුණා. නොයැලෙන සිතුවිලි ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණයෙන් චේතනාව ගැන යම් ඇල්මක් තිබ්බද ඒ ඇල්ම නිරුද්ධ කරලා දැම්මා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ චේතනාවෙන් නිදහස් වෙලා නිදහස් වූ සිතින්මයි වැඩ ඉන්නේ කියලා. දැන් බලන්නේ බුදුරජාණන් වහන්සේගේ හද මඩල කොයිතරම් විරාගයක්ද? උන්වහන්සේගේ සිතේ කොයිතරම් නිවි සැනසුණු බවක් ඇද්ද? කොයිතරම් පහන් බවක් ඇද්ද? කොයිතරම් සිසිල් වී ගිය ස්වභාවයක් ඇද්ද? ගිනිගන්න ලෝකේ සහ මුනිවරයෙකුගේ ලෝකේ සම්පූර්ණයෙන් වෙනස්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි, මේ විඥානයත් තථාගතයන් වහන්සේ පරිපූර්ණව අවබෝධ කළා. අවබෝධ කළ විඥානය ගැන කලකිරුණා. මේ මායාකාරී වූ යථාර්ථය නොපෙන්වන මේ විඥානය ගැන තථාගතයන් වහන්සේ කලකිරුණා. නොඇලුණා. ඇල්ම නිරුද්ධ කළා. ඇල්ම නිරුද්ධ කරලා නිදහස් වූ සිතින් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකෝ රහතන් වහන්සේ ඔය වශයෙන් විදිහටම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයම අවබෝධ කරනවා. ඒ වගේම ඒ පංච උපාදානස්කන්ධය ගැන කලකිරෙනවා. පංච උපාදානස්කන්ධය ගැන නොයැලෙනවා. පංච උපාදානස්කන්ධය ගැන ඇල්ම නිරුද්ධ කරනවා. ඒ රහතන් වහන්සේත් නොයැලුණු සිතින්, නිවි සැනසුණු සිතින්, නිදහස් වූ සිතින් වාසය කරනවා. මහණෙනි, තථාගතයන් වහන්සේත් ඒ ශ්‍රාවක රහතන් වහන්සේත් අතර වෙනස මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් අහනවා. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා උත්තර දෙනවා මේ විදියට: භගවා මූලකානෝ බන්තේ ධම්මා. භාග්‍යවතුන් වහන්සේ මුල් වෙලයි මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ. භගවන් නෙත්තිකා, භාග්‍යවතුන් වහන්සේ නායක කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භගවන් පටිසරණා, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භගවතෝ සුත්වා බික්ඛු දාරිසන්තිති. භාග්‍යවතුන් වහන්සේගෙන් අහල් තමයි භික්ෂුන් වහන්සේලා දරාගන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේට කියා හිටිනවා. දැන් බලන්න පින්නති ශ්‍රාවකයන්ගේ නිහතමානිකම. බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම ස්වාමී. බුදුරජාණන් වහන්සේ තමයි දහම් ප්‍රදීපය. ඒකින් ආලෝකයේ ගන්න ශ්‍රාවකයා පතාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. මහණෙනි, තථාගතයන් වහන්සේ තමයි නූපන්නා වූ නිවන් මාර්ගයේ උපදවා දෙන කෙනා. අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. මහණෙනි, තථාගතයන් වහන්සේ තමයි පහළ නො වූ නිවන් මාර්ගය පහළ කරන කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා අනක්කාතස්ස මග්ගසක්ඛාතා. දෙවියන්, මරුන්, බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලෝකේ කිසිවෙක් නොපැවසූ නිවන් මාර්ගයේ පවසන එකම කෙනා තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා මග්ගඤ්ඤු. සම්පූර්ණයෙන් මාර්ගය අවබෝධ කරන්නේ තථාගතයන් වහන්සේ. මග්ග විදු, මාර්ගය දන්නේ තථාගතයන් වහන්සේ. මග්ග කෝවිදු, ඒ මාර්ගයට දක්ෂ තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඉතින් මහණෙනි, ශ්‍රාවකයෝ කරන්නේ බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ, ශාස්ත්‍රූන් වහන්සේ යම් පිළිවෙලකින් දේශනා කරනවාද ආන්නේ දේශනා කරන දේ අහගෙන තථාගතයන් වහන්සේ පිටිපස්සෙන් පැමිණෙන එකයි කියලා දේශනා කළා. එහෙනම් පින්වත්නි, ලෝකයට ආලෝකයේ දන් දෙන, ආලෝකයේ තමම් උපදව ගන්න අය ඉන්නේ එක්කෙනයි. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනිකුත් සියලුම රහතන් වහන්සේලා
තමන් වහන්සේලාගේ ජීවිත නැමැති පහන දල්ව ගන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නැමැති දහම් ප්‍රදීපිකාවෙන්. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ආලෝකයේ දන් දෙන කෙනෙක්. ශ්‍රාවක ජනයා කියන්නේ ආලෝකයේ ලබන පිරිස. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ පෙන්වද්දී මාර්ගයේ උපදවා දෙද්දී මාර්ගයේ පහල කරද්දී ශ්‍රාවකයෝ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගමන් කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සන කාරණාවක් පුප්ප කියන සූත්‍රේ. දැන් අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන්මයි ශාස්ත්‍රුන් වහන්සේ කවුද කොයි වගේද කියලා අපිට අඳුන ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ලෝකයේ අය මාත් එක්ක වාද කරන්න එනවා. නමුත් තථාගතයන් වහන්සේ කිසි කෙනෙක් එක්ක වාදිට යන්නේ නැහැ. මේ කෙලෙස් සහිත ලෝකයේ වාදිට එද්දී බුදුරජාණන් වහන්සේ වාදවල පැටලෙන්න යන්නේ නැහැ කියනවා. මොකද මේ ධර්මය වාද විවාද කරලා ඉස්මතු කරන ධර්මයක් නොවේ. වාද විවාද සංසිඳී යන ධර්මයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයවත් වාද කිරීම පිණිස ඉගෙන ගන්න එපායි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ අවබෝධ කරන අදහසින්ම ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිසි කෙනෙක් වාද කරන අදහසින් ධර්මය ඉගෙන ගත්තොත් ඒ කෙනා සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ කියනවා. ඒ සර්පයාගේ වලිගෙන් ඇල්ලුවොත් ඒ නිසිතන නෙමෙයි ඒ සර්පයව ගත්තේ. ඒ සර්පයා ආයිත් කැරකිලා ඒ අල්ලපු කෙනාගේ අතට හෝ ශරීරයට හෝ දෂ්ට කරනවා. ඒකෙන් මේ මිනිස්සයා මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් මාරාන්තික දුකකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවබෝධ කරන අදහසින් ඉගෙන ගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකෙ ඉන්නවා මහා නුවණැති අය. ඒ නුවණැති අය නැත කියලා යමක් කියනවාද තථාගතයන් වහන්සේත් ඒකමයි කියන්නේ. තථාගතයන් වහන්සේත් කියන්නේ නැහැ කියලා. මේ ලෝකේ නුවණැති අය ඉන්නවා. ඒ අය මේ ලෝකේ යමක් ඇත කියලා කියනවාද තථාගතයන් වහන්සේත් කියන්නේ ඒකමයි. තථාගතයන් වහන්සේත් කියනවා ඒ කාරණේ ඇත කියලා. මහණෙනි මහා නුවණැති අය නැත කියද්දී තථාගතයන් වහන්සේත් නැහැ කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ මෙන්න මේ විදිහටයි පවසන්නේ. මේ ලෝකේ මහා නුවණැති අය ඉන්නවා. ඒ අය කියනවා නিত্য වූ, ස්ථීර වූ, නොවෙනස් වන ස්වභාවයෙන් යුතු රූපයක් නම් දකින්ට නෑ කියලා. තථාගතයන් වහන්සේ කියන්නේත් ඒකමයි. නিত্য වූ, ස්ථීර වූ, නොවෙනස් වන ස්වභාවයෙන් යුතු රූපයක් නැත කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මහා නුවණැති අය කියනවා නিত্য වූ, ස්ථීර වූ, නොවෙනස් වන ස්වභාවයෙන් යුතු වේදනාවක් නැත කියලා. තථාගතයන් වහන්සේත් ඒකමයි කියන්නේ නিত্য වූ, ස්ථීර වූ, නොවෙනස් වන ස්වභාවයෙන් යුතු විඳීමක් නැහැ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරන මහණෙනි මේ ලෝකේ නුවණැති අය කියනවා ස්ථීර වූ, සදාකාලික වූ, නොවෙනස් වන ස්වභාවයෙන් යුතු සංඥාවක් ඒ වගේම චේතනාවක් විඥානයක් නැත කියලා. මහණෙනි තථාගතයන් වහන්සේ කියන්නේත් ඒකමයි. මහණෙනි ස්ථීර වූ, නিত্য වූ, නොවෙනස් වන ස්වභාවයෙන් යුතු හඳුනා ගැනීමක්, චේතනාවක්, විඥානයක් නැත කියලා තථාගතයන් වහන්සේත් කියන්නේ කියනවා. එහෙනම් මේ මහා නුවණැති අය කියලා කිව්වේ මේ ලෝකේ වැඩ හිටිය අනිකුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේ නමකට මේ දේශනාව වෙනස් වෙන්නේ නැහැ. අවබෝධ කරන ආර්ය සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කලින් වැඩ හිටපු විපස්සී, සික්ඛේ, වෙස්සබු, කකුසඳ, කොණාගමන, කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නিত্য වූ, ස්ථීර වූ,
නොවෙනස් වෙන ස්වභාවයෙන් යුතු පංච උපාදානස්කන්ධයක් නැත කියලා දේශනා කළාද අපේ භාග්‍යතුන් වහන්සේත් වදාරන්නේ ඒකමයි. මහණෙනි, නিত্য වූ, ස්ථීර වූ, සදාකාලික වූ, නොවෙනස් වෙන ස්වභාවයෙන් යුතු රූප වේදනා සංඥා සංකාර විඥාන නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ මහා නුවණැති අය ඇත කියලා යමක් කියනවාද? තථාගතයන් වහන්සේත් කියන්නේ ඒකමයි. මේ ලෝකේ ඇත කියලා දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මොකද්ද මහණෙනි තථාගතයන් වහන්සේත් ඇත කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, අනිත්‍ය වූ, අස්ථීර වූ, වෙනස් වෙන ස්වභාවයෙන් යුතු රූපයක් තිබේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහටමයි මහා නුවණැති අයත් දේශනා කළේ. මහණෙනි, තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ස්ථීර වූ, අස්ථීර වූ, ඒ වගේම අනිත්‍ය වූ, වෙනස් වෙන ස්වභාවයෙන් යුතු වේදනාවක් තමයි තියෙන්නේ. ඒ වගේම අනිත්‍ය වූ, අස්ථීර වූ, වෙනස් වෙන ස්වභාවයෙන් යුතු සංඥාවක් තමයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනිත්‍ය වූ, අස්ථීර වූ, වෙනස් වෙන ස්වභාවයෙන් යුතු චේතනාවක් තමයි තියෙන්නේ. ඒ වගේම අස්ථීර වූ, අනිත්‍ය වූ, වෙනස් වෙන ස්වභාවයෙන් යුතු විඥානයක් තමයි තියෙන්නේ. මහා නුවණැති අය ඇත කියලා යමක් කියනවාද? තථාගතයන් වහන්සේත් ආන්නේ විදිහටම තමයි දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥානය කියන පංච උපාදානස්කන්ධේ තථාගතයන් වහන්සේ අවබෝධ කරලා ඉන්නේ. මනවින් අවබෝධ කරලා ඉන්නේ. මනාකොට ප්‍රඥාවෙන් දැකලා ඉන්නේ. තථාගතයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරලා, මනවින් අවබෝධ කරලා, ප්‍රඥාවෙන් දැකලා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ ධර්මය පනවන්නේ, මේ ධර්මය පිහිටුවන්නේ, මේ ධර්මයේ ඉස්මතු කරන්නේ තථාගතයන් වහන්සේ මන අවබෝධයෙන් යුක්තවමයි. මහණෙනි, ඒ ධර්මය පංච උපාදානස්කන්ධ ධර්මයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පංච උපාදානස්කන්ධය මනාකොට අවබෝධ කරලා තියෙද්දී, හොඳින් අවබෝධ කරලා තියෙද්දී, ඒ වගේම ප්‍රඥාවෙන් දැකලා තියෙද්දී, මනාකොට දේශනා කරලා තියෙද්දී, පනවලා තියෙද්දී, පිහිටුවලා තියෙද්දී, ඉස්මතු කරලා තියෙද්දී යම් කිසි කෙනෙක් ඒක දකින්නේ නැත්නම්, අවබෝධ කරන්න හිත පිහිටුවන්නේ නැත්නම්, ශ්‍රද්ධාවේ බැසගන්නේ නැත්නම්, ඒකේ පුද්ගලයාගේ අන්ධ බාල පෘථග්ජන බව මිසක් වෙන මොකද්ද කියලා අහනවා. එහෙනම් බලන්න පින්නති, දහම් ප්‍රදීපේ දැල්වි තියෙනවා. අන්ධයන්සේ, අන්ධ බාල පෘථග්ජනයන්සේ සත්‍යයට දැස් විවර කරන්නේ නැතුව ඉන්නවා මෝඩ ජනයා. අපි ආලෝකය දැක්කේ නැහැ කියලා අපි ගින්නෙන් දැවෙන එක පින්වත්ටි වෙනස් වෙන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකෙන් අපේ ජීවිතය එළිය කරගත්තේ නැහැ කියලා අපි දැවෙන එක නතර වෙන්නේ නැහැ. අඳුරේත් මේ ගිනි වලින් දැවෙනවා. අපේ ජීවිතේ දුක කරාම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන, මහණෙනි, තථාගතයන් වහන්සේ මේ ධර්මයේ මනාකොට පනවලා තියෙද්දිත් ඒ ධර්මයේ දකින්න නැත්නම් ඒකේ පුද්ගලයාගේ තියෙන අන්ධ බාල පෘථග්ජන ස්වභාවය මිසක් වෙන මොකද්ද කියලා අහනවා. එතකොට බලන්න, එහෙමනම් අපි හොඳට ඇස් දල්වාගෙන, හොඳට කන් යොමාගෙන ශාස්ත්‍රූන් වහන්සේ දිහා බලන්න ඕනේ. ශාස්ත්‍රූන් වහන්සේ පවසන ශ්‍රී සද්ධර්මය අහන්න ඕනේ. යම් මොහොතක අපේ ජීවිතයේ ශන සම්පත්තිය උදා වුණොත්, ශාස්ත්‍රූන් වහන්සේ වදාරන ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අපේ හිතේ පැහැදීමක් ඇති වුණොත්, අන්නේ දහම් ප්‍රදීපයෙන් අපේ ජීවිතේ ආලෝකමත් වෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේට තව බොහෝ උපමා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝක එළිය කරපු හිරු මඩල. බුදුරජාණන් වහන්සේ තමයි දෙව් මිනිසුන්ගේ සිත් සතන් පහන් කළ සඳ මඩල. බුදුරජාණන් වහන්සේ තමයි මේ කාන්තාරයට ඇද හැලෙන මහා මේඝය. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි අන්ධකාරයේ පවා දිලෙන මහා ගිනි කඳ. බුදුරජාණන් වහන්සේගෙන් ලෝකයට අඳුරක් ලැබුණේ. දැන් මේ මහා පෘථුවියේ ඉර පායද්දී එක පැත්තකට එළියයි අනිත් පැත්තේ අඳුරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යයා කෙනෙකුගේ ජීවිතේට නැගෙද්දී එයාගේ සම්පූර්ණ ජීවිතේ අඳුර දුරු වෙලා හාත්පස එළිය වෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළි යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ රාග ద్వේෂ මෝහ මේ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලී මාදී මේ සියල්ල දුක හැටියට යා දැක්කොත් මේවා ගින්නකින් දැවෙන ජීවිතයක් මට තියෙන්නේ කියලා දැක්කොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යක්මයි කියලා දැක්කොත් ආන්න එයාගේ ජීවිතේට සූර්යා නැගෙන්න ගන්නවා. එයාගේ ජීවිතයේ තිබුණ කට්ට කරවල ඝන අන්ධකාරේ දුරු වෙන්න පටන් ගන්නවා. ආන්න එතනින් එයාගේ ජීවිතේ සූර්යා නැගිනවා නම් යම් කලක් වෙනවා සම්පූර්ණයෙන් ඉර උදා වෙලා ඉර මධ්‍යහනට නැගිලා බලාකුළු නැති ආකාශේ ඉරු මඩල් බබලද්දී ලෝකේ යම්තා කෙලිය වෙනවද ඒ වගේ එළිය වෙන කාලයක් ඒ ශ්‍රාවකයාගේ ජීවිතේ එනවා. එයාට මේ සෑම දෙයක්ම නිර්වුල්. කිසි දෙයක් එයාට අපහැදිලි නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකයෙන් එයා හොඳට අඳුන ගන්නවා මේවා තමයි පින් කියන්නේ. මේවා තමයි කුසල් කියන්නේ. මේවා තමයි පව් කියන්නේ. මේවා තමයි අකුසල් කියන්නේ. මේවා තමයි සේවනය කරන්න ඕනේ. මේවා තමයි සේවනය කරන්න හොඳ නැත්තේ. මේවා තමයි යහපත් දේවල්. මේවා තමයි අයහපත් දේවල්. මේ විදියට එයා හොඳට තේරුම් ගන්නවා. එයා අඳුරින් මිදිලා ආලෝකයේ පහළ කරගත්ත ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අපි වගේ මේ සසරේ අන්ධකාරයෙන් අන්ධකාරයට යන සත්‍යයට ආල් ප්‍රඥාවෙන් ආලෝකයේ දන් දෙන්නයි. බුදුරජාණන් වහන්සේගේ සූවාසු දහසක් ධර්මස්කන්ධය තුල ආලෝකයේ ලෝකෙට බෙදා දෙන ඕන තරම් ධර්මයේ තියෙනවා. පහන් සිළු 84000ක් දැල්ලුවා වගේ ඕන පහනකින් ආලෝකයමයි නිකුත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා යම් සතරපද ගාථාවක් ඇද්ද ඒ සතරපද ගාථාවෙන් මාරයා පරදවා සිටින රහතුන් දහසක් වැඩ සිටිනවා ඒ සතරපද ගාථාවක් තුල කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ප්‍රදීපයක්. ඒ ශ්‍රී සද්ධර්මයේ කියන්නේ ප්‍රදීපයක්. අපේ ජීවිතේ ආලෝකමත් වෙනවා. ඉතින් පින්නතිය ඔබ ආස කරන්න දැන් බලන්න අපේ ජීවිතේ මේ මෑත භාගයේ දැන් අවුරුදු 2කට ආසන්න වීගෙන යන්නේ මේ කොරෝනා ව්‍යසනය නිසා අපි ගොඩාක් දුක් දුම්නස් විඳපු අය. අනුන්ගේ දුක දැකලා අපේ ඇස් ඉදිරියේ ඒව දකිද්දී අපි මෙහෙ ඉඳලා සෝසුසුම් හෙලනවා. අපි කල්පනා කරනවා මේවා කාටවත් වෙන්න එපා කියලා. නමුත් අපිට අපේ ජීවිතේටම මේවා පැමිණෙනකන් අපි ප්‍රමාදී වුණොත් එහෙම ශාස්ත්‍රුන් වහන්සේ බෙදපු ආලෝකය අපිට අපි කරා දුක පැමිණෙද්දිත් අපිට ගන්න බැරි වුණොත් අපි හරි අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා පින්වත්නි ඔබ මේ දේශනා ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්න ඒ ශ්‍රී සද්ධර්මයේ ගැන හිත පහදව ගන්න ඔබේ ජීවිතේට ස්වල්ප ආලෝකයක් ලැබුණත් ඒක කොයිතරම් වාසනාවක්ද. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ අපි පිනෙන් දියුණු වීමක්, පව් දුරු කිරීමක්, අපි කුසලයෙන් දියුණු වීමක්, අපි අකුසල් දුරු කිරීමක්, අපි යහපත කරා යාමක්, අයහපතින් මිදීමක්, අපි ටික ටික සතර අපායෙන් නිදහස් වෙන පාරට පැමිණීමක්, සුගතිය කරා යන්ට අපි සූදානම් වීමක්. මේවා තමයි ශාස්ත්‍රුන් වහන්සේ බලාපොරොත්තු වුණේ. ඒ වගේම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී උතුම් මගඵල නිවන් සාක්ෂාත් කිරීමක් තමයි ශාස්ත්‍රුන් වහන්සේ බලාපොරොත්තු වුණේ.
ඉතින් ඒ සෑම දෙයක්ම ඔය අපි කතා කරපු සෑම මාතෘකාවක්ම ධර්මයෙන් විස්තර කරනවා. නිවන් මගට අනුතුරු වෙන්නේ මොනවද? නිවන් මග කරා යන්නේ කොහොමද? මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. එහෙනම් අපි ටික ටික හරි හොඳට බලන්න අපි මිනිස් ලෝකෙට එද්දී මිනිස් ඇසක් අපිට ලැබුණේ. මිනිස් කන් දෙකක් ලැබුණේ. මිනිස් ලෝකේ නාසයක් ලැබුණේ. දිවක් ලැබුණේ. ශරීරයක් ලැබුණේ. මිනිස් මනසක් ලැබුණේ. එතකොට මේ මිනිස් ලෝකයේ ආයතන 6ක් ලැබිලත් මේ ඇස් දෙකෙන් අසංවර වෙන දේවල් කොයිතරම් අපිට වෙලා ඇද්ද? අසංවර වෙන ශබ්ද අපි කොච්චර මේ කන් වලින් අහලා ඇද්ද? අසංවර වෙන ගඳ සුවඳ අපි කොයිතරම් මේ නාසයෙන් ලබලා ඇද්ද? අසංවර වෙන රස කොච්චර විඳලා ඇද්ද? අසංවර වෙන පහස කොයිතරම් විඳලා ඇද්ද? අසංවර වෙන සිතුවිලි කොයිතරම් හිතලා ඇද්ද? කාම විතරක වලින්, ව්‍යාපාද විතරක වලින්, විහිංසා විතරක වලින් කොයිතරම්නම් අපි මේ හිත කිලුට කරගෙන ඇද්ද? ඉතින් රාගය නැමැති ගෙන්නෙන්ම ඇවිලුණා මිසක් අපිට රාගයේ නිවන ධර්මයක් අහන්න ලැබුණේ නැහැ. මේ ද්වේෂයෙන් ඇවිලුණා මිසක් ද්වේෂයේ නිවන ධර්මයක් අහන්න ලැබුණේ නැහැ. මෝහයෙන් ඇවිලුණා මිසක් මෝහය දුරු කරන ධර්මයක් අහන්න ලැබුණේ නැහැ. ඒ වගේම ජරා මරණ දුක කරාම යන්න කෙලෙස් කරාම යන්න ඕන දේවල් තමයි අපිට ඇහුනේ. නාකි වෙලා මැරිලා යනකම් අසත් ධර්මයක් අහමින් අසත් පුරුෂ ඇසුරේම වාසය කරන්ට උනොත් ඒක අපේ ජීවිතේ ලොකු අවාසනාවක්. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා රාගයේ නිවන ධර්මයක් දේශනා කරනවා. ද්වේෂයේ නිවන ධර්මයක් දේශනා කරනවා. මෝහයේ නිවන ධර්මයක් දේශනා කරනවා. ඒ වගේම ඉපදීමෙන් නිදහස් කරවන ධර්මයක් දේශනා කරනවා. ජරාවට පත්වීමෙන් නිදහස් කරවන ධර්මයක් දේශනා කරනවා. ඒ වගේම ලෙඩවීමෙන් නිදහස් කරවන ධර්මයක් දේශනා කරනවා. මරණයෙන් නිදහස් කරවන ධර්මයක් දේශනා කරනවා. ඒ වගේම ශෝකයෙන් නිදහස් කරවන, හඬා වැළපීම් වලින් නිදහස් කරවන, ඒ වගේම කායික දුක්, මානසික දුක් වලින් නිදහස් කරවන, ඒ වගේම සෝසුසුම් වලින් නිදහස් කරවන ධර්මයක් දේශනා කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයි තරම් මහා කාරුණිකද කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් යුතු සත්වයා තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ඉපදීමෙන් ජරා මරණ ව්‍යාධි ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස් වෙලා යනවා. ඉතින් අනේක රහතන් වහන්සේලා සියලු දුකින් නිදහස් වුණා. මගපලලාභී උත්තමයෝ දෙව්ලොව ඉපදිලා ගුණධර්ම වඩනවා. අනාගාමී උත්තමයෝ සුද්ධාවාස බඹලොව ඉපදිලා අරහත් මාර්ගයේ දියුණු කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ සද්ධර්ම ප්‍රදීපේ නම් වූ ශාස්ත්‍රූන් වහන්සේගෙන් එළිය ගත්තු ශ්‍රාවකයා කොයිතරම් සැපයටපත් වුණාද? ඒ ආලෝකයේ ගන්න බැරි වෙච්ච අය අදටත් ලෝකාන්තරික ආදී අන්ධකාර නිරයන්හි ඉපදිලා මහා දුක් දුම්නස් විඳින බව අපි දේශනාවෙන් අහනවා. ඉතින් ඒක නිසා පින්වත්නි, අයහපත අතහරින්නයි බුදුරජාණන් වහන්සේ නැමැති දහම් ප්‍රදීපයට කිට්ටු වෙන්න ඕනේ. සුගතිය නම් වූ ආලෝකය ලබන්නයි බුදුරජාණන් වහන්සේ නැමැති දහම් ප්‍රදීපයට ලං විය යුත්තේ. අමා මහ නිවන නැමැති ආලෝකය ලබන්නයි ශාස්ත්‍රූන් වහන්සේට සමීප විය යුත්තේ. ඉතින් ඒක නිසා ධර්මයේ විවෘතයි. ශාස්ත්‍රූන් වහන්සේගේ ගුණ විවෘතයි. සද්ධර්මයේ ගුණ විවෘතයි. ඒ ශ්‍රාවක සංඝයාගේ ගුණ විවෘතයි. එහෙනම් ගුණයට පුංචි ඉඩක් තියෙනවා. ඒ පුංචි ඉඩ තුල අපි යම් වීරියක් කළොත් අපිටත් ඒ දහම් ප්‍රදීපයෙන් ආලෝකය ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපටත් ඒ සද්ධර්ම ප්‍රදීපය වූ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ සරණ යන්ට ලැබේවා. ඒ සද්ධර්මයේ නම් වූ ප්‍රදීපය අපිට සරණ යන්ට ලැබේවා. ඒ ශ්‍රාවක සංඝයා නම් වූ දහම් ප්‍රදීපය අපටද සරණ යන්ට ලැබේවා. ඒ තිසරණේ ආලෝකය අපේ ජීවිතවලට සැලසේවා. අපටද සීලාදී ගුණධර්ම දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ අයහපත නම් වූ අඳුර දුරු කරගෙන යහපත නම් වූ ආලෝකේ කරා යන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අප සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහනේ පළමුවෙනි දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන
පින්වත් සනත් ඒකනායක මහත්මයා සහ මෙත්තා ඒකනායක මහත්මිය විසින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින සීලවතී පෙරේරා මෑණියන්ටත් ඒ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා දීර්ඝායු සම්පත් සැලසේවා කියන අදහසින් තමයි අද මේ ධර්ම දානමේ පින රැස් කළේ. ඉතින් පින්වත්නි සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දන් පරදවා ධර්ම දානමේ පිනම දිනයි කියලා. ඉතින් ඔබ අග්‍ර පිනක් මේ විදියට රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරපු උදාර පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සක් දෙවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ඨ යන සතරවරම් දෙවිවරුන් සෙන්පති දේවරුන් ප්‍රදාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වැඩි දියුණු කරගෙන දෙවියෝ සැපවත් වෙත්වා. පින්වත් සනත් ඒකනායක මහත්මයා මෙත්තා ඒකනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට ධාර්මික දිව්‍ය රැකවරණ සලසත්වා. අද දවසේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට දෙවියෝ ධාර්මික රැකවරණ සලසත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපට මේ ශ්‍රී සද්ධර්මයේ පෙන්වා දුම් ශාස්ත්‍රූන් වහන්සේ නැමැති ආලෝකයෙන් අපේ ජීවිතය ආලෝකමත් කරගන්න අපිට මගහසර පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සුව සම්පත් ලබත්වා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න මේ උදාර පින එකසේම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් ගෞතම සසුනේ පිළිවෙත් පුරන උතුම් සංගරුවනටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരിക දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටද ගෞතම බුදු සසුනේම නිදුක් නිරෝගීව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් සනත් ඒකනායක මහත්මයා නමිනුත් මෙත්තා ඒකනායක මහත්මිය නමිනුත් මිය පරලොව ගිය ගුණසිරි පෙරේරා පියාණන්ටත් ජෝර්ජ් ඒකනායක පියාණන්ටත් දමයන්තා ඒකනායක මෑණියන්ටත් දේශ ඒකනායක සොහොයුරාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය පරලොව ගිය ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පරලොව වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් සනත් ඒකනායක මහත්මයාටත් ඒ වගේම මෙත්තා ඒකනායක මහත්මියටත් සුජීවත්ව වාසය කරන පින්වත් සීලවතී පෙරේරා මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ සෑම සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු දෙනාටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම මේ පිනේ ආනුභාව බලයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව්රක වරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සුවසේ පින් දහම් රැස් කරගන්න, කුසල් දහම් දියුණු කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. ගෞතම බුදු සසුනේම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්
ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.